භාවනා මනසිකාරය දවසේ ආරම්භයත් සමගම පුරුදු පුහුණු වෙනකොට අපේ හිතේ ආධුනික වශයෙන් අලුතෙන් කෙලෙස් ධර්ම දවසේ උපදින්න තියෙන අවස්ථාවන් වැළකීලා යනවා. ඒවා වැළකෙනවා. යම්තාක් ඊයේ දවසේ කෙලෙස් ධර්ම යටපත් කරලා තිබුණා නම් ඒව බොහෝ සෙයින් යටපත් වෙනවා. අතීත උපන් කෙලෙස් ධර්මත් ඒ පිළිබඳව ආශ්‍රය කියලා කියනවා හුරුව. දැන් අලුතෙන් උපදින කෙලෙස් ධර්මත් දෙකම යටපත් වෙනවා. ඒ කෙලෙස් ධර්ම යටපත් වීම නිසා තමන්ගේ චිත්තසංතානෙ හොඳට තැම්පත් වෙනවා. ඒ ගැන හොඳින් හිතේ අදහස් දරාගෙන උදෑසන මානසිකාරයට අපි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම ස්වයං අවවාද අනුශාසනා තමන්ගේ ජීවිතයට කරන්න ඕනේ. ඊයේ දවසේ ගෙවිච්ච සිල්වත් ජීවිතයේ මොනවා හරි පලිබෝධ තිබුණා නම් ඒ පලිබෝධ ගැන විමසන්න ඕනේ. මේ පලිබෝධ තිබුණා මේ විදිහේ ඒවා බාහිර ආධ්‍යාත්මික දෙකෙන් මෙනෝ. අද දවසේ වැනි පලිබෝධයන්ට හිත නැඹුරු කරන්නේ නැහැ. ඒ කාලේ මං අපතේ යවන්නේ නැහැ. මොකද කර්මස්ථාන අරමුණකම වාසය කරනවා කියලා කර්මස්ථාන ලෝභීව වාසය කරන්නට ඕනේ. කර්මස්ථානයක් ලබා ගැනීමේ ලෝභ හිතක් උපදින්න ඕනේ. ඒ කර්මස්ථානයේ කෙරෙහි ලෝභය උපදිනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය කියන තණ්හාව ලෝභය නෙවෙයි. කර්මස්ථාන ලබා ගැනීමේ අපේක්ෂාව. කර්මස්ථාන අපේක්ෂාව. කර්මස්ථානේ හොඳට ආරක්ෂා කර ගැනීම. ඒ සිහියේ අරමුණ සිහියෙන් පවත්වා ගැනීම. දැන් කියන බහා තැබූ කෙලෙස් ඇති කියලා. කෙලෙස් ඇති කිව්වම කෙලෙස් තියනවා කියන එක නෙවෙයි, බහා තැබූ කෙලෙස් ඇති. එනම් බහාලෝ කෙලෙස් ඇති. එන කෙලෙස් නැති කළා වූ කියන අදහස. ඒ නිසා කර්මස්ථාන ලෝභීව තමන් අතරක් නැර මේ අවවාද අනුශාසනා හොඳට හිතට අරගන්න ඕනේ. විශේෂයෙන්ම මෙහෙණින් වහන්සේලා නිරන්තරයෙන්ම තමන්ගේ ප්‍රෞජ්‍යා ජීවිතේ භික්ෂුන් වහන්සේලාත් ජීවිත කාලයේම කර්මස්ථාන වාසී වෙන්න තමයි ශාසනය පැවිදි වෙන්නේ. අනිත් සිල් සමාදන් වුණු తాවකාලික උපාසිකාවරු කල්පනා කරන්න ඕනේ මොනවද? විශේෂයෙන්ම මට ලැබිලා තියෙන ඊටාම කෙටි කාල පරිච්ඡේදයක්. හැමදාම මෙහිම ගෘහස්තව නේවාසික වෙලා සේනාසනේ භාවනා කරන්න ලැබෙන්නේ නැහැ. කර්මස්ථාන ලබා ගන්න ලැබෙන්නේ නැහැ. කර්මස්ථාන වඩන්න අවකාශය හැමතිස්සෙම නැහැ නිසා මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාව බොහෝම සීරුමාරුවෙන් ආරක්ෂා කර ගන්න ඕනේ. ඒක විශේෂ කාරණයක්. ගිය බිනර පොයේ දවසෙත් මම මතක් කළා. විශේෂයෙන්ම වැඩිපුර ඉන්නේ කාන්තාවෝ නිසා උපාසිකාවරු තම තමාට ස්වයං අවවාද අනුශාසනා කරගන්න ඕනේ. ඉතින් පළවෙනිම කාරණය තමයි තමන්ගේ වාග් දොහරය එහෙම නැත්නම් වචනය කතා බස් කිරීම පිළිබඳව සිහියෙන් හිතන්න ඕනේ. දැන් සාමාන්‍ය ගෙදරදී කතා කරන ඒවා තියෙනවානේ. කාපු බීපු දේවල්, ඇඳපු පැළඳපු දේවල්, ඒ වගේම අල්ලපු ගෙදර අය කාපු බීපුවා සහ ඒ අයගේ ඇවතුම් පැවතුම්, ඒ නිදිය ගත්තේ ඒවා නිදාගෙන නැගිට්ටපු විදිහ, නැගිටලා ආයි නිදා ගන්නකම් කරපු දේවල් ඒවා සාමාන්‍යයෙන් ගෙවල් වල හොයනවා. ඒ අපේ ගම් වල එහෙම කියන්නේ පත්තරී කියලා. පත්තරී කියලා කියනවා අන්න ඒ වගේට. ඒවට නම් මෙහෙමත් දෙනවා. ඒව මේ සීනාසන වලට ආවහම පස්සේ මේ සමස්ත වශයෙන් ඊවා හොඳ නැහැ.
එහෙම වුණොතින් අරඤ්ඤේ සැපය, අරඤ්ඤේ සුවය, අරඤ්ඤේ සැනසීම තමන්ගේ හිතේ නැති වෙලා යනවා. ඒවා අපි හොඳට දැනගන්න ඕනේ. ඒවා බාහිරව අයින් කරලා ටික කාලයකට හරි තමයි සීනාසනෙහික භාවනාවට එන්නේ. භාවනා කරන්නට එනවා කිව්වම සුදු ඇඳුම් ටික ලෑස්ති කරගෙන ඒක මල්ලකට දාගෙන අවශ්‍ය දේවල් අරගෙන එන එක විතරක් නෙමෙයි. ගෙදරදීම තමන්ගේ හිත හදාගන්න ඕනේ මම යන්නේ සීනාසනයකට කුමක් පිණිසද කියලා. ඒක හොඳට ඔළුවට ගන්න ඕනේ. මොකද එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ හැසිරීම තවත් බොහෝ දෙනෙකුගේ සීලයට, සමාධියට, නිවන් මාර්ගට ලොකු බාධාවක් වෙනවා. එහෙම නොවුනහම මම මේවා මතක් කරන්නේ බොහොම කරුණාවෙන්. මේ සීනාසනේ වැඩි ඉන්න වැඩිහිටි වික්ෂුන් වහන්සේ හැටියට. ඒ නිසා කාටත් ඉස්වං අවවාදයේ කියන එක බොහෝම වටිනා දෙයක්. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව ජීවිතේ කොච්චරම අවවාද කරගෙන තියනවාද? ඒ අවවාදයේ සමහරලා නින්දා වෙන විදිහට අවවාද කරගෙන තියෙනවා. ඒ කල්යාණ මිත්‍රයෝ එහෙම කළා තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම මේ උපාසිකාවරු බොහොම තදින් ඔළුවට ගන්නට ඕනේ මම සිල් සමාදන් වෙලා ඉන්නේ. මගේ මේ සීලයට ඒක ලොකු බාධාවක් වෙනවා වචනේ. ගොඩාක් සාසන ඉතිහාසයේ දෙස බලනකොට ගොඩක් පින්තීච්ච කාන්තාවරු අපායට වැටලා තියෙනවා වචනේ හින්දා. ගොඩක් අය අම්බපාලී ගණිකාව කියලා කියන්නේ, අම්බපාලිය කියලා කියන්නේ මේ ශාසනයේ රහත් වෙච්ච උතුම් රහත් මෙහෙණින් වහන්සේ නමක්. එතුමියගේ ජීවිතයේ බොහෝ කාලයක් ගණිකාවක් වෙන්න වුණා. බලන්න පංච කල්යාණින් හිබි කෙනෙක්. ඉතින් බලන්න කොච්චර දැන් රාජ මහේසිකාවක් වෙලා ඒ පංච කල්යාණින් හිබි කෙනෙක් ඔබ වාසය කළා නම් කොච්චර එදා සමාජයේ ගෞරවයට ප්‍රභූත්වයට පත් වෙනවද? නමුත් ඒ ගණිකාවක්. මොකක්ද හේතුව? භික්ෂුණීන් වහන්සේ නමකට ගණිකාව කියලා, වේසිය කියලා දොස් කියලා තියෙනවා. හේතුව බූමලුවකදී දැහැත් වළඳලා එතුමිය දැහැත් කෙලි විසි කරන වෙලාවේ දැනගෙන නෙවෙයි බූමලුවට වැටුණා. ඒ ආක්‍රෝෂ භස ඒ නිසා අපට ඊ타ත්ම දුෂ්කර වූ ගමන් මාර්ගයක් තමයි මේ සසර ගමනේදී ගෙවන්න තියෙන්නේ. තාම දුෂ්කරයි, පරම දුෂ්කරයි කියනවා. ඒ ගමනේදී අපි කොයි වෙලාවකත් ඇවිස්සෙන්න හොඳ නැහැ. මම නම් ඇවිස්සෙන්නේ නැහැ. පුළුවන් තරම් ඇවිස්සෙන්නේ නැතුව ඉන්නමයි බලන්නේ. ඇවිස්සෙන අරමුණු ආවත් මොහොම නිහඬ වෙනවා. ඒක මට ලාභය පිණිස පවතිනවා. ඒක ලාභයක්. හිත නිවෙනෝනේ. හිත නිවෙනවා. ඒ නිසා පළවෙනිම කාරණය තමයි මේ වාක් ద్వාරය පිරිසුදු කරගන්න ඕනේ, සංසුන් කරගන්න ඕනේ, කලබල වෙන්න හොඳ නැහැ. ඒ නිසා මම ඊයේ මතක් කළා අෂ්ටගරු ධර්ම කියන තැනදී එක තැනක් තැන් දෙක තුනක් කෙටියෙන් මං ඊයේ මතක් කළා. කාරණාට කිව්වට විස්තර සවිස්තර සහිතව කියන්න බැරි වුණා. ඒ අෂ්ටගරු ධර්ම වලින් සමස්තය තහවුරු කරලා තියෙන්නේ විශේෂයෙන්ම කාන්තාවන්ගේ සංවරය පිණිස. එය කායික, වාචසික, මානසික වශයෙන් වාක් සංවර වෙන්න ඕනේ. ඒ කට්ටියට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ බලවත් විදිහට ඔය අෂ්ටගරු ධර්ම 8 විශේෂිතව අනුදැනවා දාලේ. ශික්ෂාපද පාළියේ ශික්ෂාපද දෙස බලනකොට පාළියේ සඳහන් වෙන්නේ පෙළ ධර්මේ. එයන්ට ගොඩක් බැමි තියෙනවා ගැට ගහලා. දැන් භික්ෂුණීන් වහන්සේලාට උපසපන් භික්ෂුණියට ඔය 311ක්ම තියෙනෝනේ. වැඩිපුර කීයක් වැඩි වෙලා තිනවද? ඒ නිසා එවැනි කාරණාවන් ලබා දීලා තියෙන්නේ විශේෂයෙන්ම කාන්තාවගේ තියෙන පවහින්දා හේවත් වෙන මොනවක් කරන නිසා නෙමෙයි. එහෙම සඳහන් නැහැ.
ඒ ඇත්තෝගේ ආත්ම ස්වභාවයේ තියෙන ගතියක් තමයි වහාම කලබල වීමත් වහාම අදහස් ප්‍රකාශ කිරීමත්. ඒක ලොකු අනර්ථකර දෙයක්. ඒ නිසා තමයි යම් රටක යම් ස්ත්‍රියක් රජ වුවොත් ඒ රටට නිඳා වේවා කියලා කියනෝනේ. ඉතින් එහෙම නැහැ. කලබල වෙන්න හොඳ නැහැ. කොයි දෙයකටවත් අපි බොහොම පරිස්සමෙන් සීරු මාරුවේ වචන පාවිච්චි කරන්න ඕනේ. බොහොම පරිස්සමෙන් අරමුණක් ආවම ඒව ගැන ක්‍රියා කරන්න ඕනේ. ඉවසිලිවන්ත වෙන්න ඕනේ පළවෙනි එක. ඒ නිසා එහෙම කරගන්න බැරි වුණොත් අපි දරන මේ උත්සාහය ගඟට කපපු ඉනි වාගේ වෙනවා. කාලේ කොච්චර ගෙවා දැම්මත් කොච්චර භාවනා කරන්න උත්සාහ කරත් කොච්චර සිල් සමාදන් වුණත් තමන්ගේ කාලයේ අපරාධේ අර දියට කපන ඉනි ගහගෙන යනවා. එක ඉන්නක්වත් රැඳෙන්නේ නැහැ වගේ තමන්ගේ ගුණධර්ම රැඳෙන්නේ නැති වෙලා යනවා. ඒ නිසා ස්වාර්ථය පිළිබඳව වැඩි වැඩියෙන් හිත නැඹුරු වෙන්න ඕනි කාලයක් මේ. තමන්ගේ ජීවිතාර්ථය දකින්න ඒක යෝගී ජීවිතය කියලා කියන්නේ. යෝගී ජීවිතය කියලා කියන්නේ ධර්මශාලාවේ හෝ භාවනා ශාලාවේ වාඩි වෙලා ඉන්න පැය හෝ දෙක පරයන්කේ ඉන්න ඒක විතරක් නෙමෙයි. එතනින් ගන්න පුහුණුව තමන්ගේ කුටියේ තමන් සක්මන් කරනකොට යන එනකොට ආදී උපස්සේ පරිහරණය කරනකොට හැම වෙලාවකම වැඩ කරන්න ඕනේ. ඒක කලබල වෙන්න නරකයි. ඉතින් විශේෂයෙන්ම කාන්තාවන් පිළිබඳව කතා කළේ මෙහි වැඩිපුර ඉන්නේ දැන් උපාසිකාවරු. ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න ඕනි. ඒ නිසා දවසේදී අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනේ නිහඬ භාවනාවේ යෙදෙන්න. නිහඬ භාවයේ අපි අද මේ උපාසිකාවරුන්ට පැනවීමක් කරනවා. කතා බස් කිරීමෙන් වැළකී ආර්ය මානසිකාරයෙන් යුක්තව අද වාසය කරන්නට ලැබේවා කියලා. රහතන් වහන්සේලාත් එහෙම කරගෙන තියෙන උන්වහන්සේලාගේ විවේකයේ පිහිස. ඒ නිසා ඒක ඔලුවට අරගන්න. තව කෙනෙකුගේ එක්ක කතා කරන්න එපා. කතා කරන්න. කතා කරන්න අවස්ථා තියෙනවා. තමන්ගේ ජීවිතයට කරදරයක් වෙන්න ආවොත් තමන්ගේ චරිතය කෙලෙසෙන්න වාගේ දෙයකට ආවොත් උන්ට කෑ ගහලා කතා කරලා කටයුතු කරන්න පුළුවන් කාට හරි කියන්න පුළුවන්. ජීවිතේ නැති වෙන්න ආවොත් චරිතය කෙලෙසෙන්න වාගේ ආවොත් සීලයට බාධාවක් ආවොත් පුළුවන් කතා කරන්න. ඒ වගේම තමන්ට පුළුවන්කම තියෙනවා දැන් සීනාසනෙට මොනවා හරි කරදරයක් වෙන්න යනවා නම් කුමන්ත්‍රණයක් වෙන්න යනවා නම් බාහිර උපද්‍රව බාහිර කරදර වෙන්න තියෙන මොනවා හරි එහෙම දෙයක් දැනගත්තොත් කතා කරලා කියන්න පුළුවන්. ඔය වගේ තියෙනවා. ආචාර්යයන් වහන්සේගේ අවසරය ලදුත් උන්වහන්සේ විසින් කර්මස්ථානයක් ගැන කතා කරන්න පුළුවන්. එකත් වෙල්වට අරන් හිතව නෙවෙයි බොහොම කෙටියෙන් ඒව අහගන්න පුළුවන්. ධර්ම සාකච්ඡාවේදී කතා කරන්න පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේ ඉදිරියේ පමණයි. ඕනෝන් ධර්ම සාකච්ඡා කරන්නේ නැහැ තැන් වල. ඒ තරම් ඊටාම ලඝු වශයෙන් තමයි කරන්නේ. මේ දක්ෂ කෙනා අදිෂ්ඨාන කරනවා අද නම් මම ආචාර්යයන් වහන්සේ ඉදිරියේ කරුණක් ඇතොත් පමණක් කතා කරනවා නැත්තම් ඒත් නෑ කියලා. ඒක තරහකින් නෙවෙයි. මේ වචනය සංවර කර ගන්නකොට බොහෝම ලොකු සහනයක් තමන්ගේ හිතට ඇති වෙනවා වගේම කායික වශයෙන් ලොකු පහසුවක් ඇති වෙනවා. ඒ හින්දා ඒක හොඳින් තදින් ඔලුවට ගන්න ඕනේ. බොහෝම වචන ප්‍රකාශ කිරීම කතා කිරීමෙන් වළකිනවා. ඔවුනෝන් අතර එක අදිෂ්ඨානයක් කරගන්න. ඒ අදිෂ්ඨානය ඇති කරගෙන අද දවස මම අද දවසේදී වචනයක් කතා කරන්න වෙතොත් සේනාසනයට වැඩ පිණිස නම් සංඝයාට වැඩ පිණිස නම් මට ස්වාර්ථය පිණිස නම් තමන්ට නිවන් අර්ථය පිණිස නම් මම මේක කොලයක සටහන් කරලා ආචාර්යයන් වහන්සේලාගේ ආසනයේ ළඟ තබනවායි කියලා වෙත්තියන්ට. ඒත් ආචාර්යයන් දකින්න කොයි වෙලාවේ හරි. එතකොට කැදවලා හෝ අසවල් කෙනාට අවවාද අනුශාසනාවන් සිද්ධ කරනවා. මේවා අපි හදා ගන්න ඕනේ. මේ දේවල් හදා ගන්න බැරි වුණොත් අපට කොච්චර කාලයක් උත්සාහ කළත් අපේ සංවරය හදා ගන්න බැරි වෙලා යනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ එතෙන් භික්ෂුන් වහන්සේලා
පිරිසක් බුදුරජාණන් වහන්සේ මතක් ස්වාමීනි වචනේ සංවර කරගන්න එක පහසුයි. තව පිරිසක් කය සංවර කරගන්න එක පහසුයි. තවත් පිරිසක් හිත සංවර කරගන්න එක පහසුයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළේ සම්බත්ත සංගුතෝ භික්ඛු වන්නේ සියලු තන්හිම සංවර වෙච්ච භික්ෂු සම්බ දුක්ඛ සියලු දුකින් අත මිදෙනවාය කියලා. ඒ නිසා මේ ඔක්කොම පින්වත්නි සංස්කාර භවට පැත් වෙනවා. හැම එකම සංස්කාර සසර සකස් වෙන දේවල්. ඒ වචනේ අපි නිරාපරාධේ භාවිතා කරනකොට එහෙන් සංස්කාරනේ. ඒ සංස්කාර උපදින්නේ වචනේ නිසා. එහෙමනම් වචනේ නැති කරගත්තාම පස්සේ පාලනය කරගත්තාම අර සංස්කාර වචී සංඛාර උපදින අවස්ථාව නැති වෙලා යනවා. ඉතින් වචී සංඛාර නිසා ගොඩාක් මනෝ සංඛාරයේ අපිරිසිදු භාවයටපත් වෙනවා. දැන් නිතර කතා කරනවා නම් ගිරවික් වාගේ කෙලවරක් නැති කතාව තියෙන කෙනාගේ හිත සංවරයි කියනවා. මොකද මනෝ ධාතුවේ උපදින අරමුණ තමයි වචනයට පරිවර්තනය වෙන්නේ. ඒ නිසා අපි හොඳට අදිෂ්ඨානයක් කරගන්න ඕනේ මම අද දවසේ මගේ අර්ථය පිණිස වැඩ කරගන්න දවසක්. අද දවසේ මම යම් තාක් සුවයක් සැනසීමක් ලබනවා නම් ඒ සුවේ සැනසීම මාගේ වාචික සංවරය නිසාම වේවා කියලා. දැන් අද දවසේ අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ අද මම වචනේ හොඳට පරිස්සම් කරගන්නවා කියලා. ඒ උපදවාගත්ත ශක්තිය හවස්සරුව වෙනකොට පුදුමකාර සන්තෝෂයක් ඇති වෙනවා. ඒ සතුට කියන්නේ හිතේ උපන් කුසල් සිත. ආන්ගේ කුසල සත්‍ය අපේ ආචාර්යන් වහන්සේලාට සිසු භාවනා යෝගීන්ට අනුමෝදන් කරනවා හිතින්. ඒකත් කියන්නේ යන්නේ නැහැ. ඒකට ඊයත්තන්ටත් ඒක වදිනවා ලොකු සත්‍යයක් විදියට. ඒ නිසා වචන 1000ක් කියලා හික්මවනවට වඩා එක සිතුවිල්ලකින් පුළුවන් දසදහස් ගණනක් හික්මවන්න. වචන 1000ක් කියනවට වඩා එක සිතුවිල්ලකින් පිරිසිදු සිතුවිල්ලකින් ලෝකේ දමනය කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අර ත්‍රිසංගත හස්ති රාජ්‍ය දමනය කළේ විරිමතින් ආපු හස්ති රාජ්‍ය දමනය කළේ හිතේ උපන් චිත්ත ධර්මයන් නිසායි මෛත්‍රී සිතුවිල්ල නිසායි බලන්න. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ වශයෙන් ගොඩක් කතා කළා නෑ. එහෙම වැඩි කතාවල් නෑ. පමණ දැන කතා කරන්නේ උන්වහන්සේලා. උන්වහන්සේලා හැම මොහොතකම ඒ සත්වයන්ට පිහිට වෙච්ච විදිය බලනකොට අපිට ඒවෙන් ගොඩක් ගන්න ආදර්ශ තියෙනවා. ගොඩාක් තියෙනවා. ඒවා අපි ආදර්ශයට ගන්න ඕනේ. විශේෂයෙන්ම මෙහි වාසය කරන මේ සිල්මෑණියන් වහන්සේලා උපාසිකාව බොහොම සංවරව වෙන්න ඕනේ. සංවර වෙන්න ඕනේ පුළුවන් තරම්. මොනවා හරි කරුණක් පැමිණියොත් ඒවා බොහොම ගෞරවාන්විත වෙලා ආචාර්යයන් වහන්සේලා වෙත වෙලා කතා කරන්න ඕනේ. අවස්ථාව තියෙන එක තැන නොතැන බලන්න ඕනේ. උදේද දවල්ද රාත්‍රියේද මධ්‍යම රාත්‍රියේද අලුයමද කියලා ඒවා බලන්න ඕනේ. ඒ වගේ තියෙනවා. ඒ බොහොම කරුණාවෙන් මම කියන්නේ අපි හැමදෙනාගේම හිත ආරක්ෂා කරගන්න ඕනේ. මේ භූමිය තුල අපි හිත නිවෙන්න ඕනේ, හිත නිවා සලසා ගන්න ඕනේ. ජීවිතේ හොඳට හදා ගන්න ඕනේ. කවදා හරි දවසක මෙතනින් අපි යන දවසේදී මෙතනින් කියන්නේ මේ ජීවිතෙන් යන දවසේදී අපිට ලොකු සතුටකින් යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකයි අවශ්‍ය කරන දේ. මම නම් ඒක කල්පනා කරනවා. අපි කල්පනා කරනවා ස්වාමීන් වහන්සේලා කල්පනා කරනවා. ඔබත් එහෙම කල්පනා කරන්න. එතකොට ලොකු සතුටක් අපිට ලබන්න පුළුවන් ආත්ම සතුටක්. ඒක සාමාන්‍ය සතුටක් නෙවෙයි. ඒ නිසා මේ ජීවිතේ අපි අප්‍රමාදී වෙලා ඕනෝන් කෙරේ ප්‍රිය වූ ඇසින් බලන්ට, ප්‍රිය වූ වචනයෙන් කතා කරන්න, ප්‍රිය වූ සිව් ඉරියව් පවත්වන්නට, කාටත් ප්‍රිය වූ මනාප වෙච්ච විදිහෙන් කටයුතු කරන්න ලැබේවා. ඒ අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. ඊතුලින් අපිට ලොකු සැනසීමක් ලබා ගන්න පුළුවන්. හැම වෙලාවකම නිහඬව ඉන්න හැම වෙලාවකම තමන් බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන සිහි කරන්න. එතකොට ඒක උතුම් ආර්ය තුන්නිභාවයකට සලකන්න පුළුවන්.
කතා කරන්නේ ඒ කියන්නේ කටයුතු කරන හැම වෙලාවකම බුදු ගුණ අනන්තයි හරි වෙන කර්මස්ථානයක් ධර්මයේ ගුණ හරි සංඝයේ ගුණ හරි හිතන්න ඕනේ. දැන් සංඝ රත්නය දකින්නකොට ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින්නකොට අපිට හිතෙන්න ඕනේ දුවලා ගිහින් වඳින්නවත් දුවලා ගිහින් කතා කරන්නවත් දුවලා ගිහින් අල්ලාප සල්ලාපේ දෙන්නවත් නෙමෙයි. අනේ සංඝයා වහන්සේ නමක් දැක්කා. එහෙම හිතන්න ඕනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන සංඝයා වහන්සේ නමක් දැක්ක සාදු. එහෙම හිතන්න ඕනේ. එහෙම හිතනකොට හිතේ ගෞරවයක් උපදිනවා. අනේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ දැක්ක අපේ පොඩි ස්වාමීන් වහන්සේ එහෙම ඕනේ නැහැ. ඒවා පෞද්ගලික වශයෙන් එතකොට බැඳීම් ඇති වෙනවා හිතේ. ඒවා ඕනේ නැහැ. සායනාසීලා දකින්නකොට ඉතින් අන්න ආර්ය මහා සංඝයාගෙන් සංඝයා රත්න දැක්කා. සාරිපුත්ත ස්වාමීන් වහන්සේලාගෙන් පැවතෙන මහා මුගලන් මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන ස්වාමීන් වහන්සේ නමක් දැක්කා කියලා පැහැදෙන දුරහිට. මේ හිතේ උන්වහන්සේට මෛත්‍රිය වඩන්න පුළුවන්. අනේ උන්වහන්සේලා සුවපත් වේවා. උන්වහන්සේලාට ওই සතර ඉරියව්වේම සතර සතිපට්ඨාන ධර්ම වැඩේවා. උන්වහන්සේලාටත් ඉක්මනින්ම මේ දුක් කෙලවර කර ගන්න ලැබේවා කියලා දුරහිට දකින්නකොටම හිතනවා. එතකොට බලන්න කොච්චර කුසල් සිත් ඔබේ වැඩෙනවද හිතේ මේ අවස්ථාවේදී. සංඝානුස්මෘති භාවනාවන් වැඩෙනවනේ. ඒම ගෞරවය සංඝයා කෙරේ ඇති වෙනකොට ස්වාමීන් වහන්සේලාට යන්න හිතෙන්නේ ඒ තරම් ගෞරව උපදිනවා. දුරහිට උන්වහන්සේලාට වඳිනවා හිතින්. බලන්න ඒ වගේ හිත දියුණු කරගන්න ඕනේ. ඒ නිසා විශේෂම දෙයක් තමයි මේ කරුණ උන්වහන්සේලා කෙරේ ගෞරව සම්ප්‍රයුක්ත වීම. මම අෂ්ටගරු ධර්මවලදී කාරණා මතක් කළා කෙටියෙන්. ඒවා හොඳට දැනගන්න ඕනේ. ඒ අදහස් අද මම මේ උදෑසන මතක් කරන්නේ හේතු සහිතව හේතු රහිතව නෙවෙයි. ඒ නිසා ඒවා හොඳට ඔළුවේ තබාගෙන අද දවස් අපි හැමදෙනාටම බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ආශිර්වාදය ලැබෙන වාසනාවන්තම දවසක් වේවා. අපි කිසිවෙකු වහන්සේටවත් කිසිවෙකුටවත් සිත් පීඩාවක් කායික මානසික දුකක් අද දවසේ නොවේවා. බුදුරජාණන් වහන්සේගේ උත්තම ශාසනය තුල අද දවසේ උපරිම මට්ටමින් අපට චිත්තසංතානයේ එකඟ කරගෙන ධාර්මිකව ගත කරලා සංසාර ගමනේ කෙලෙස් දුරු කරගෙන සසලින් නිදහස් වීම සඳහා කරන ව්‍යායාමයට තවත් මහත් වූ ශක්තියක් හිතේ උපදවා ගන්නට කෙලෙස් ප්‍රහාණය කරන්නට මේ උදාරතර අවවාදයක් එවැගේම ප්‍රතිපත්ති ධර්මයන්ුත් උපකාර වේවා.